මදාබර මිතුරු මිතුරේ ඔබ සැමට ප්‍රීතිමත් සවස් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපට තවත් ලස්සන දවසක් දීලා තිබෙනවා. උන්වහන්සේ සමග කාලය ගත කරන්න සතියක් පුරාම උන්වහන්සේ අපව ආරක්ෂා කරගෙන අපිව උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්නට විශේෂයෙන් මේ සබත් දවස පුරාම උන්වහන්සේට නමස්කාර කරන්නට උන්වහන්සේගේ වචනේ දැනගෙන ගන්නට අපේ ආත්මික මනුෂ්‍යව තව ශක්තිමත් කරගන්නට උන්වහන්සේ අපිට මේ අවස්ථාව දී තිබෙනවා. අපි උන්වහන්සේට ගැන ස්තුතිවන්තව ඔබ දන්නවා. අපි සෑම සතියකම විශේෂයෙන් විශේෂිත වූ කාරණා විශේෂ මාතෘකාවක් යටතේ අපි ශ්‍රීදලීවිල්ලේ කරුණු කාරණා ඉගෙන ගන්නවා. ඒ වගේම ඔබ දන්නවා විශේෂයෙන් අපි මේ කාර්තුව පුරාම අපි ද්විතීය කතාව පොත උන්වහන්සේ අපිට දී තිබෙනා වූ මේ ද්විතීය කතාව පොත උන්වහන්සේගේ පැමිණීමට ආසන්නව ජීවත් වෙන්නා ඔබටත් මටත් මොනතරම් පාඩම් කන්දරාවක් නැත්නම් මොනතරම් සුදු ආලෝකයක් මේ සුදු පොත තුල උන්වහන්සේ තබා තිබෙනවාද කියන කාරණේ අපි ඉගෙන ගනිමින් සිටිනවා. මේ සතිය ඉතාම තීරණාත්මකයි. මොකද මේ සතිය අපි ඉගෙන ගත්තේ අපි උන්වහන්සේට ප්‍රේම කරන්නේ කෙසේද කියන කාරණේ. ඔබ දන්නවා මුළු ක්‍රිස්තියානි ලෝකයේම කියන දෙයක් තමයි අපි උන්වහන්සේට ප්‍රේම කරනවායි කියන කාරණේ. ඇත්තටම ඒ අය නැත්තම් අපි උන්වහන්සේට ප්‍රේම කරනවාද අනිත් අයට ඇඟිල්ල දික් කරන් ඉස්සෙල්ලා අපිට ඇඟිල්ල දික් කරලා අපෙන් අහන්නට ඕන උන්වහන්සේ බලාපොරොත්තු වෙන ප්‍රේමය කොහොමද? ඒ ප්‍රේමය අපි උන්වහන්සේට දක්වනවාද කියන කාරණේ මේ සතිය පුරාම අපි ඉගෙන ගත්තා. අපි ඇත්තටම මේ කාරණේදී අපි බොහෝ වෙලාවට අපි වැරදි කාර්යවන් වෙනවා. ඒකට හේතුවක් දවසේදී අපි මේ පාඩම තුළින් ඉගෙන ගනිමු. උන්වහන්සේ මේ පාඩම තුළින් අපිට ඒ කාරණය උගන්වුවා. ඔබ අද දවසේදී ඒ කාරණා ඉගෙන ගන්නට යනවා. සියල්ල පැමිණෙන නිහිලින් අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු. උන්වහන්සේ දෙන දේ තමයි ඔබ ඉදිරියේ තවන්නේ. ඒ නිසා උන්වහන්සේගේ මඟ පෙන්වීම බලය ශක්තිය ප්‍රඥාව විශේෂයෙන් සුද්ධාත්ම බලය උන්වහන්සේ දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා. ඒ නිසා අපි උන්වහන්සේගෙන් ඉල්ලමු අහසත්වලවත් මා පාලනය කරන්නා වූ සබදවසේ ස්වාමී ආදරණීය කාර්යදී පියණිය වහන්සේගේ නාමයට ගෞරවයක් මහිම ප්‍රශංසාව තත්ත්වවා සිතෝ පියණිය වහන්සේට සිතුවන්තරම මේ සිදු වචනය වහන්සේ අපට දී තිබුණු ගැන පියණිය දා පරණ ගිස්මේ ඊශ්‍රායල් සනග කානාන් දේශයට අතුලන්ට පෙර වහන්සේ මේ ගිස්මේ පොත දෙනු ලැබුවා. ඔවුන්ට ඒ කානාන් දේශයේ ජීවත් වූ ආකාරය මේ පොතේ සඳහන් කර තිබුවා. උන්ට මතක් කර දුන්නා මේ පොත තුල සඳහන් වෙනවා. ඒ වගේම මේ පොත අද දවසේදී අපි ඉගෙන ගන්නවා ඒ ස්වර්ගීක කානාන් දේශය කරා යන්ට බලාපොරොත්තු වෙන අවසනයක් හැටියට. ශිදෝපියන්නේ වහන්සේ බොහෝ දේවල් අපට උගන්වනවා. එදා ඊශ්‍රායල් සඳකට කියනවා වගේම අද දවසේ ස්වර්ගීක කානාන් දේශයට සූදානම් වෙන්නා වූ අපිට මේ පාඩම තුලින් බොහෝ දේවල් ඉගෙන උගන්වනවා. ඒ නිසා ශිදෝපියන්නේ අපට උගන්වන්න විශේෂයෙන් කතා කරනවා ඔබ වහන්සේගේ බලවත් හස්තට බාර කරන අතර මානව ඔබ වහන්සේ මා තුලින් කතා කරමින් ඔබ වහන්සේ අපට උගන්වන්නට කියලා එළෙමින් ඔබ වහන්සේගේ බලවත් හස්තට කතා කරනවා මාත් අසන්නව රමන්නව සීල් දනාගේ ජීවිත බාර කරන්නේ කැප කරන්නේ යේසුස් වහන්සේගේ අතිශයෝත්තම ප්‍රේමණීය වූ නාම ස්ථානය. ආමේන්. සහෝදර සහෝදරි අද දවසේදී අපි විශේෂයෙන් කතා කරන්නට යන මේ සතිය පුරාම අපි ඉගෙන ගත්තේ උන්වහන්සේට ප්‍රේම කළ යුතු ආකාරය පිළිබඳව. මේ කාරණේ අපිට හම්බෙනවා විශේෂයෙන් ඔබ දන්නවා ද්විතීය කතාව පොතේ 4 වෙනි පරිච්ඡේදයේ අපිට විශේෂිත වූ කාරණයක් හම්බ වෙනවා. ඒ ප්‍රධාන බයිබල් පාඩයට ඔබගේ අවධානය යොමු කරනවා මම ද්විතීය කතාව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 5 වෙනි පදයේ කියනවා නුඹේ දේව ස්වාමින් වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරපන්. මම ඒකයි කිව්වේ ඔබට මීට පෙර මුළු ක්‍රිස්තියානි ලෝකයේම අපි ගොඩාක් වෙලාවට කියන දෙයක් තමයි අපි උන්වහන්සේට ප්‍රේම කරනවායි කියලා කියනවා. දැන් මේක ඇත්තටම ප්‍රේමය කියන දේ වචනයට පමණක් සීමා වෙන්නට හැකියාවක් නැහැ. ඔබ විශේෂයෙන් යම් කෙනෙකුට ප්‍රේම කරනවායි කියලා කිව්වොත් ඒ ප්‍රේමය ඔබගේ ක්‍රියාවෙන් පෙන්වන්නට ඕන. එතකොට මේ නිසා තමයි උන්වහන්සේ මේ කාරණා තුන විශේෂයෙන් මුළු සිතෙන් ඊළඟට මුළු ආත්මයෙන් ඊළඟට මුළු ශක්තියෙන් උන්වහන්සේට ප්‍රේම කරන්ටේ කියලා ඉල්ලන්නේ. මේක මම ඔබට මීට පෙර ප්‍රකාශ කරපු දේ තමයි බොහෝ වෙලාවට අද කිතුණුවා පෙළඹිලා ඉන්නේ වචනයට පමණක් මේ ප්‍රේමය සීමා කරලා තිබෙනවා. ක්‍රියාවෙන් පෙන්වන්නට කැමති නැහැ. ක්‍රියාවෙන් පෙන්වන්නට ගියාම
අපිට බොහෝ කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. බොහෝ දේවල් අත්හරින්න සිද්ධ වෙනවා. ඒවට කැමති නැහැ. නාමිකව ප්‍රේම කරන්න බවට පත් වෙලා තියෙනවා. මේක දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ පරණ කිසිමේ පැහැදිලිව කතා කළා. ඒ කාරණා ඔබ ඉදිරියේ තවන්නට සූදානම්. අපි උන්වහන්සේට යමක් ඉල්ලනම උන්වහන්සේට ඒ දේ දෙන්න අකමැති. උන්වහන්සේ අපිට කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥා ආරක්ෂා කරන්න ඕයි කියලා. එතකොට අපි වචනයෙන් කියනවා අපි උන්වහන්සේට ප්‍රේම කරනවායි කියලා. නමුත් අපි ආඥා ගැන කතා කරනකොට ආඥාවට උන්වහන්සේගේ ආඥාවට ද්වේෂ කරනවා, වෛර කරනවා. ඒක එපා කරනවා. බලන්න මොනතරම් අපි කුහකද කියලා. අපි මොනතරම් අපි කියනවා ඒකට අපි කියනවා වංචාකාරද කියලා. අපි කල්පනා කරලා බලන්න ඕනේ වචනයට පමණක් අපේ ප්‍රේමය නැත්තම් අපි උන්වහන්සේට ප්‍රේම කරනවායි කියන කාරණේ සීමා වෙලා තිබෙනවා. ක්‍රියාවෙන් පෙන්වන්නට කැමති නැහැ. කැපකිරීම කරන්නට කැමති නැහැ. උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වෙන්න කැමති නැහැ. ඒවා ප්‍රතික්ෂේප කරනවා නැත්තම් ඒ අපි අනුග්‍රහය අර්ථේ ජීවත් වෙන්නේ කියලා කියමින් උන්වහන්සේගේ ආඥාවන්ට අකීකරුව ජීවත් වීම දෙවන ඔබ හිතනවාද දෙවන වහන්සේ ඉදිරියේ ප්‍රසන්නයි කියලා? නෑ. මේ පාඩම පුරාම අපි ඒ කාරණා ඊටමත් පැහැදිලිව ඉගෙන ගන්නට යනවා. උන්වහන්සේ ඒකයි කිව්වේ නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද සිතින් ප්‍රේම කරන්නේ කොහොමද? ඒ ප්‍රේමය අපි දක්වන්නේ කොහොමද? කෙනෙකුට අපි කියනවා අපි සිංහල භාෂාවේ පාවිච්චි කරන බොක්කින්ම කියලා. ඒ කියන්නේ සම්පූර්ණම හිතෙන්ම අපි ඒ අනිත් කෙනාට දක්වන ප්‍රේම විශේෂයෙන් අපි හැමෝම අපිට අපි විවාහ වෙන්න ඉස්සෙල්ලා අපේ ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තියට ප්‍රේම කරනවා අතරේදී අපි ඒක මුළු සිතින්ම කරන දෙයක්. කොහොමද ඒක පෙන්වන්නේ? අය වෙනුවෙන් නොහු වෙනුවෙන් කරන්න බැරි දෙයක් නේ. අන්න එතකොට ඒ අනිත් පාර්ශවය දකින්න මොනතරම් ප්‍රේමයක් ඔහු තුල ඈතුල තිබෙනවාද කියන කාරණේ ක්‍රියාවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්. උන්වහන්සේ අපිට කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥා ආරක්ෂා කරන්න ඕන කියලා. උන්වහන්සේට ප්‍රේම කරන්නට උන්වහන්සේ ආඥා 4ක් අපිට දීලා තිබෙනවා. ඒ ආඥා 4ම උන්වහන්සේ අලුත් විශ්වයේ කිව්වා තගේ දෙව් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව කියලා. පළවෙනි ආඥාව මාහැර අන්දෙවුරුන් තට ඇතුළු අනිත් දෙවිවරුන් අපිට ඉන්නට හැකියාවක් නැහැ. උන්වහන්සේ පමණයි අපිට එකම ඉන්න පුළුවන් එකම දෙවියන් වහන්සේ. ඊළඟට කියනවා රූප සාදා ගන්නට එපා. මට දිය යුතු ගෞරවය වෙනත් දෙයකට දෙන්නට එපා. රූපයකට දෙන්න එපා. රූප නමස්කාර කරන්නට එපා. ඒකට ඒවට සේවය කරන්නට එපා. මොනම හේතුවකටවත් අබන්නට එපා. මොනම හේතුවකටවත් මගේ ඉහළ අහසවත් පහළ පොළොවේ තිබෙන කිසි දෙයකට සමානත්වයක් හදාගෙන ඒකට නමස්කාර කරන්නට එපා. සේවය කරන්නට එපා. උන්වහන්සේගේ නාමයෙන් නිකුරුණේ ව්‍යවහාර කරන්නට එපා. ඊළඟට උන්වහන්සේ මෞංකාරයට මෙතන තමයි ගොඩක් අය හිර වෙන්නේ. කැප කරන්න අකමැති. දවස් 7ම වුණා අපිට. උන්වහන්සේ කියන 6 දවසක් වැඩ කරන්න. එක දවසක් මං වෙනුවෙන් දෙන්න මට ඔබගේ ප්‍රේමය ඒ තුලින් මට පෙන්වන්න. සහෝදර සහෝදරියකයි මං කිය අපි ගොඩාක් වෙලාවට ආත්මාර්ථකාමී අපි කුහකයි. අපි කැමති නෑ උන්වහන්සේ වෙනුවෙන් කැපකිරීම කරන්නට. ඊට වැඩිය මගේ ආත්මාර්ථකාමීත්වය මගේ අවශ්‍යතාවය මට ලොකුයි. මේ නිසා අපි දේව වචනේ මේ සුද්ධ සත්‍යතාවය පෙරලන්න උත්සාහ කරනවා. ඒක තමන්ගේ වාසියට තමන්ගේ සප පහසුව පිණිස සුද්ධ ආලෝකයේ සුභාරංචිය පෙරලන්න උත්සාහ කරනවා. මේක තාම භයානක දෙයක්. උන්වහන්සේ ඉල්ලන්නේ ඔබගෙන් මගේ ඔබේ මුළු සිතින් මගේ මුළු සිතින් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්නයි කියලා. මුළු ආත්මයෙන්ම ප්‍රේම කරන්නයි කියලා. අපිට මතක ඇති අපි මේ කාර්ය ඉගෙන ගනිමින් සිටිනවා විශේෂයෙන් මරණය පිළිබඳව. උන්වහන්සේ ඔබට මා තුළ ඒ ආත්මයන් වහන්සේ ඔබට දෙවෙනි ඉපදීමේදී ඔබට දෙනවා ඒ ආත්මය. ශුද්ධ ආත්මය ඔබ තුළ දෙනවා. ඒ ශුද්ධ ආත්මය ඔබට තුළ දෙන්නේ මොනවා කිරීම පිණිස? ඔබගේ ආත්මික මනුෂ්‍යව ගොඩනගාගෙන ඒ ආත්මික මනුෂ්‍යයාට පාලනය කරන්න දෙන්න ඕන අපි ශාරීරික මනුෂ්‍යව. එතකොට අපිට පුළුවන් දෙකම එකට එකතු වෙලා ඔබේ ශාරීරික මනුෂ්‍යයා සහ ආත්මික මනුෂ්‍යයා අභ්‍යන්තර මනුෂ්‍යයා දේවචන අලුත්ගියසුනි කතා කරන්නේ. ඒ දෙකම එකතු වෙනකොට අභ්‍යන්තර මනුෂ්‍යයාට ඔබ ඉඩ දෙනවා ඔබේ ශාරීරික මනුෂ්‍යව පාලනය කරලා උන්වහන්සේට ඒ ප්‍රේම කරන්නට ඔබ පොළඹවනු ලබන. සහෝදර සහෝදරිය මොනතරම් අලංකාර ලෙස මේ කාරණා ශුද්ධ ලියවිලි සඳහන් කර තිබෙනවද? නොබේ මුළු ශක්තියෙන් දේවචනේ පැහැදිලිව කියනවා කොහොමද අපි අපේ ක්‍රියාවෙන් අපේ උත්සාහය එතන තියෙනවා ආශාව ශක්තිය කියන තැන
අපි එතන තියෙනවා ඊට ආශාව කැපවීම ඊළඟට උනන්දුව කැමැත්ත පරිත්‍යාගය මේ කාරණා සියල්ල එතන අඩංගු වෙනවා ඒ මුළු ශක්තියෙන් කෙනෙකුට ඒකයි උන්වහන්සේ කියන්නේ යෝහන් පොතේ නැවත වරක් කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥා ආරක්ෂා කරන්න. අපේ සහෝදර සහෝදරිය අපි කවදාවත් අපිට වංචාවක් කරගන්න හොඳ නැහැ. මේ වචනේ යෝහන්ගේ පොතේ කියනවා උන්වහන්සේ වඳුනමි කියමින් උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක් සැබෑවද උතුරු නැත කියලා. ඒ නිසා අපි සැබෑවෙන්ම නැත්තම් සැබෑ ප්‍රේම කිරීම යෝහන් පොත පුරාම නැත්තම් යෝහන් විසින් දියලද විශේෂයෙන් යෝහන්ගේ පොත සහ එක යෝහන් දෙක යෝහන් තුන යෝහන් මේ පොත් තුනේම අපිට පොත් හතරම අපිට උන්වහන්සේට ප්‍රේම කරන්න මොකද උන්වහන්සේගේ ප්‍රේමණීයම ගෝලයා තමයි යෝහන් උනේ. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් ඒ වගේම ප්‍රේමණීය කෙනෙක් අපිට හම්බ වෙනවා ගීතාවලිය පොතේ. ගීතාවලිය පොත ලිව්වා දාවිත් රජතුමා. කියවලා බලන්න දාවිත් රජතුමා ගීතාවලිය පොත පුරාම කී වරක් උන්වහන්සේගේ ආඥා ගැන උන්වහන්සේගේ දාසාඥාව ගැන ව්‍යවස්ථාව ගැන ඔහු කතා කර තිබෙනවා. ගීතාවලිය පොත එච්චරටම ඔහු උන්වහන්සේගේ පුදුමාකාර ආදරය ලැබුවා රජ කෙනෙක් දාවිත් රජතුමායි එච්චරටම ඔහු ඒක වෙලාවට කියනවා ඔබගේ පනත් උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අනකලසේක කියලා. ඔබගේ ආඥා පවත්වන්නට මගේ මාර්ග ස්ථිරම් කොපමණ යහපත්ද කියලා කියනවා. සහෝදර සහෝදරිය දාවිත් රජතුමා පුදුමාකාර ලෙස උන්වහන්සේගේ ආඥාවන්ට ප්‍රේම කරා. මොකද ඔහු දැනන් හිටියා එතන තමයි මගේ උන්වහන්සේට ප්‍රේම කිරීමේ ඒ ක්‍රියාව පෙන්වන්නේ. උන්වහන්සේට ආදරය කරන ක්‍රියාවේදී පෙන්වන්නේ. පළමුව ආඥා හතර පුරාම අපි උන්වහන්සේට ප්‍රේම කරනවා. ඒ ප්‍රේමය ඊට පස්සේ තමන්ගේ අසල්වාසියාට තමන්ගේ අම්මා තාත්තට පස්වෙනි පනත ඊළඟට අපි අසල්වාසියාට කරදරයක් කරන්න මිනී මරන්න නැත්නම් කරදරයක් කරන්න යන්නේ නැහැ. ඊළඟට අපි අසල්වාසියාට නැත්නම් කාමීච්ඡාචාරයට පෙළඹෙන්නේ නැහැ. දිව්‍යන් වහන්සේට ප්‍රේම කරන කෙනා තමන්ගේ අම්මා තාත්තට ප්‍රේම කරනවා ආදරය කරනවා. ආදරයෙන් රැක බලා ගන්න. අනිකුත් දේවල් වලින් වැළකීලා අනිත් පළත් පහෙන් නැත්නම් පළත් හයෙන් වැළකීලා ඉන්නවා. නැත්නම් පළත් පහෙන් කිව්වොත් මොකද පස්වෙනි පළත අම්මට තාත්තට ආදරය කිරීම. ඊළඟට අපි දන්නවා ඊළඟ පළත් පහ පුරාම කතා කරන්නේ මිනී මරන්න එපා, කාමීච්ඡාචාරය කරන්න එපා, හොරකම් කරන්න එපා. ඊළඟට බොරු කියන්න එපා, අන්වස්තු ආසා කරන්න එපා. දායක සහෝදර සහෝදරිය මෙන්න උන්වහන්සේට දක්වන්නා ප්‍රේමය. ඒ නිසා අපි මේ කාරණේ විශේෂයෙන් අපේ අවධානයට අද දවසේදී යොමු කරනවා. දැන් අපි තේරුම් ගත යුතු කාරණේ තමයි කවුද උන්වහන්සේට ප්‍රේම කරන්න ඕනේ? කවුද උන්වහන්සේට ප්‍රේම කරන්න ඕනේ? ඊශ්‍රායල් සෙනඟ උන්වහන්සේට ප්‍රේම කරන්න ඕනේ. ඔවුන් ප්‍රේම කරපු විදිය සහ ඔවුන් ප්‍රේම නොකරපු විදිය අපි පැහැදිලිව දකිනවා. ප්‍රේමය පෙන්වන්නට ඕනේ මොනවා කිදින්ද? උන්වහන්සේගේ ආඥාවන්ට කීකරව ජීවත් වීම. මේ කරන කොට තමයි ප්‍රේමය පෙන්වන්නට ඕනේ. දැන් එදා මේ කාරණේදී විශේෂයෙන් දීගතිය කතා පොතේ පැහැදිලිව සඳහන් කරනවා. ඒවා නුඹලා විතරක් නෙවෙයි නුඹේ පුත්‍රයාට නුඹේ මුරුපුරාට නුඹේ පරම්පරාවට නුඹලා උගන්වන්නට ඕන. දෙවියන් වහන්සේට ප්‍රේම කළ යුතු ආකාරය. ඒ නිසා අමතක කරන්නට එපා. ද්විතීය කතාපොතේ විශේෂයෙන් මේ 6 වෙනි පරිච්ඡේදයේදී ඔවුන්ට කතා කරනවා නුඹ හිමි කරගන්න යන්නා වූ දේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියටද. එතකොට දේශයට ඇතුල් වෙන්නට ඉස්සෙල්ලා ඔවුන් මොකද කරේ? ඔවුන්ට උන්වහන්සේ ඉගැන්වුවා. ආඥාවන්ට කීකරව ජීවත් වෙන්න. ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. උන්වහන්සේට ඉතා ඕනෑකම යුක්තව ප්‍රේම කරන්නට. දැන් අපි කොහෙටද? අපි බලාපොරොත්තු වෙන කොහෙන්ද? උන්වහන්සේ අප වෙනුවෙන් ඔබ වෙනුවෙන් මානෙන් සූදානම් කර තියෙන දේශයට යන්නට පෙර ඔබ මේ ලෝකේ ඉන්න අවස්ථාවේදී මේ දේශේ ඉන්න අවස්ථාවේදී මොකද කරන්නට? උන්වහන්සේ දී තිබෙනා ආඥාවන්ට අනුව කීකරුව ඔබ ජීවත් වෙන්නට ඕන. ඒකද බහුතර ක්‍රිස්තියානිය තේරුම් ගන්න මොනතරම් කනගාටුදායක කාරණයක්ද?
මොනතරම් කරගඩුදායක කාරණයක්ද කියන කාරණේ අපි තේරුම් ගන්නට ඕන. උන්වහන්සේ අපට බුදුමාකාර ලෙස ප්‍රේම කර තිබෙනවා. උන්වහන්සේ ඒ ප්‍රේමය අපි තේරුම් අරගෙන උන්වහන්සේ දැන් බලන්න ඊශ්‍රායල් සෙනග ගැන. ඊශ්‍රායල් සෙනගට උන්වහන්සේ පළමු ඊශ්‍රායල් සෙනග නෙවෙයි උන්වහන්සේට ප්‍රේම කළේ. අපි මේ කාරණයටත් මෙතන එන්නට යනවා. පළමු ඊශ්‍රායල් සෙනග නෙවෙයි උන්වහන්සේට ප්‍රේම කළේ. උන්වහන්සේ ඊශ්‍රායල් සෙනගට ප්‍රේම කළේ. ඒක අර ලස්සනට උන්වහන්සේ ශුද්ධ ලිවිලේ සඳහන් කරනවා. නුඹලාව මම හරියට පුරුෂයෙක් තමාගේ මනමාලියව ගෙනාවා වගේ කැන්දගෙන එනවා වගේ නුඹලාව මම මිශ්‍ර දේශයේ වහල්කමින් නුඹලාව අරගෙන මගේ දෑත්වල උසුලාගෙන මම නුඹලාව අරගෙන ආවිල්ලා මොකද කරන්නේ? උන්වහන්සේ විවාහ ගිවිස ගන්නවා. උන්වහන්සේ ගිවිසුමට ඇතුල් වෙනවා සීනයි කන්ද පාමුල. මෙන්න උන්වහන්සේගේ ආදරය උන්ට පෙන්නපුව ආකාරය. ඒ ආදරය පෙන්නපුවම අපි පැහැදිලිව මිනිස්සෙක් හැටියට බලාපොරොත්තු වෙනවා. අපි තමන්ගේ භාර්යාව, තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාවට ප්‍රේම කරනකොටම මොකද බලාපොරොත්තු වෙන්නේ? ඒ ප්‍රේම අනිත් පාර්ශවයට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ දේම තමයි අපේ තනනවා අපේ ස්වාමීන් වහන්සේ එදා ඊශ්‍රායල් සරණින් බලාපොරොත්තු වෙන්නේ. නුඹලාව මම ගෙනාවා, නුඹලාව මම සුද්ධ වූ ජාතියක් හැටියට, නුඹලාව මම අසහාය වස්තුවක් හැටියට නුඹලාව ගෙනල්ලා නුඹලගේ මං ඉල්ලන්නේ එක දෙයයි. මොනවාද? තගේ දේව ස්වාමීන් වහන්සේට තගේ මුළු සිතින්ද තගේ මුළු ආත්මෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න. උන්වහන්සේ ඒ දී තමයි උන්ගෙන් ඉල්ලුවේ. උන්වහන්සේ දී තිබෙනා ආඥාවන්ට කීකරුව ජීවත් වීම. එදා භෞතික ඊශ්‍රායල් සෙනගින් ඉන්නවා. ඔබ හිතනවාද අද උන්වහන්සේ වෙනත් දෙයක් ඔබෙනුත් වගේ ඉල්ලනවායි කියලා? ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිතන්නේ වෙනත් දෙයක් උන්වහන්සේ ඉල්ලනවා කියලාද? නෑ. මොකද එදා ඊශ්‍රායල් සමේ බයිබල් පාඩේ හරි වැදගත්. දීතේ කතා පොතේ 6 වෙනි පරිච්ඡේදය 2 වෙනි පද මොනවද කියන්නේ? නුඹලා හිමි කරගන්නට එතරම් යන උදේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියටද මට අනකල හැටියට මට අනකල ආඥාවද පවත්තන විනිශ්චයද පනද්ද විනිශ්චයවලද මේවාය. දාප්‍ර සහෝදර සහෝදරිය නාසය ඔබටත් මටත් ආරාධනා කරනවා එදා ඊශ්‍රායල් සෙනගට ගෙන් ඉල්ලපු ඉල්ලීමම උන්වහන්සේ අද දවසේදී ඔබගෙන් මඟුලත් ඉල්ලනවා. මොකද අපිත් ස්වර්ගීය කානාන් දේශේ කරා යන්නව මේ ගමනේදී. ඒ දේශයට ඇතුල් වෙනට පෙර ඔබ මොකද කරන්න ඕනේ? ඔබ කීකරුකම උන්වහන්සේට පෙන්වන්න ඕන. උන්වහන්සේට පෙරලා උන්වහන්සේට අපේ ආත්මයෙන්ද අපේ මුළු සිතින්ද අපේ මුළු ශක්තියෙන්ද උන්වහන්සේට ප්‍රේම කරන බව ඔබ පෙන්වන්නට ඕන. එදා ඊශ්‍රායල් සෙනගෙන් උන්වහන්සේ දේ බලාපොරොත්තු වුණා කානාන් දේශයට ඇතුල් වෙනට පෙර. ඒ දේම උන්වහන්සේ අද දවසේ ඔබට වගනුත් බලාපොරොත්තු වෙනවා. ඔබ සූදානම්ද? මම සූදානම්ද? මේ කාරණේ අපි අද දවසේදී අපෙන් අහන්නට ඕන. ඊළඟට මේ ප්‍රේම කිරීම සහ බයවීම කියන කාරණා විශේෂයෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ බයවීම කියන කාරණා දෙකම උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ දේව බය කියලා කියන්නේ? තඬුවමට තියෙන බයද? අපි ගොඩාක් අය මම දැකලා තියෙන දෙයක් තමයි මොනවද? ගිනිවිලට බයයි. සදාකාල ගිනිවිලට බයයි ගැලවීම සොයන අයත් ඉන්නවා. මේකත් අපි පැහැදිලිව දකිනවා ගිනිවිලට වැටෙන්න යනවා සදාකාලටම පිච්චින්ට යනවා. ඒ නිසා ඒකට බයයි සදාතන ජීවනය හොයන අයත් ඉන්නවා. මේ බය දේව බය නෙවෙයි. ඒක පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන. ඒක හරිය ලස්සනට විස්තර කරනවා එපිස පොතේ. මම කැමති එපිස විස්තර කරලා ඒ කොටසම කියවන්නට. මොකද ඒක ඉතාම වැදගත්. මොකද අපිට උන්වහන්සේ ඔබෙනුත් මගනුත් බලාපොරොත්තු වෙන බය මොකක්ද කියන දේ එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ උගන්වනවා. මම කැමති පාවුල් තුමා හරිය ලස්සනට විස්තර කරනවා එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ මම කියවන්නේ පළවෙනි පදයේ සිට මම කියවනවා 10 වෙනි පදයේ දක්වා. මොකද ඒක ඉතාම වැදගත්. බලන්න මොනවද කියන්නේ කියලා. එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදයේ දක්වා නුඹලාගේ වරද සහ පාප කර්ම කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. අපේ පාප කර්ම කොටගෙන අපි මොනවා වරද සහ පාප කර්ම කොටගෙන මොනවා වෙලා සිටිනකොටද
මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. පෙර කාලේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත් අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත් මෙන්න අකීකරුකමේ මනුෂ්‍යයන් තුල ක්‍රියාත් කරන ආත්මය ඔබට පේනවා ඇති. මං කියවනේ මීට පෙර මම ඔබට දැනුවත් කළා ඔබ දේවචනයෙන් පැහැදිලි කරා මනුෂ්‍යයා තුල ආත්ම දෙකක් ක්‍රියාත්මක වෙනවා. අශුද්ධාත්මය සහ ශුද්ධාත්මය. එතකොට ඔබ මේ ශුද්ධව පණිවිඩ වලට වකීකරු වුණොත් ඔබ තුළ පැහැදිලිව ක්‍රියා කරන්නේ අශුද්ධාත්මය. ඔබ උන්වහන්සේගේ හඬට කීකරු වෙනකොට ඔබ ඒ කීකරු වෙලා ඔබ බෞතිස්මෙන් උන්වහන්සේගේ පවුලට එකතු වෙනකොට ඔබ සම්පූර්ණ ලෙස උන්වහන්සේට ඔබගේ ජීවිතය යටත් කරනකොට අන්න ඔබ දෙවෙනි වර ඉපදෙනකොට අලුතෙන් ඉපදෙනකොට ඔබට දෙනවා ආත්මෙන් වහන්සේ. හැබැයි එසේ නොකරන අය මොකද කියන්නේ? අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන්නා ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත් ඒවායේ හැසිරුණහුය. අන්න දැන් අපි කාලයක් හිටියා ලෝකයේ විවාහරය ලෙස ජීවත් වුණා. ලෝකයේ හරි කියලා කියන්නේ මොකද? ඒක කරාව. අද සමාජයේ හරි කියලා කියන දේ සුද්ධ ලියවිලට එකඟ නැහැ. සමාජයේ හරි කියලා කියන කෑම බීම, සමාජයේ හරි කියලා කියන අඳුම් පැළඳුම්, සමාජයේ හරි කියලා තියෙන විලාසිතා, සමාජයේ හරි කියලා හිතන අපි බලන කියන දේ ටෙලිනාට්‍ය, සමාජයේ හරි කියලා කියන චිත්‍රපට, සමාජයේ හරි කියලා කියන බොහෝ දේවල් ගමන් බිමන් මේ සියල්ල සුද්ධ ලියවිලට එකඟ නැහැ. එතකොට මේවට අපි හුරුදු වෙලා ඉන්නකොට අපි කැපකිරීම කරන්න අකමැති. මේක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඔබට බෑ උන්වහන්සේට ආදරය කරන්න. ඔබට බෑ ඔබට බැරි වෙලා තිබෙන්නේ සමහර වෙලාවට අපිට මේ කාරණේ මේ කැපකිරීම කරන්න බැරි වෙලා තියන්නේ ඇයි? අපි උන්වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් කරපු කැපකිරීම ගැන අපිට හරි අවබෝධයක් නැහැ. උන්වහන්සේ මොන වගේ කැපකිරීමක්ද කළේ? ඔබ මා වෙනුවෙන් කරව මේ කැපකිරීම පිළිබඳව අවබෝධයයි. උන්වහන්සේ ගැන ඉගෙන ගන්න, උන්වහන්සේ සුද්ධ ලියවිල්ල පෙරලන්නේ, සුද්ධ ලියවිල්ල දැන ඉගෙන ගන්න කවදද? සතියට එක දවසක්. යාඥාවෙන් උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නේ සතියට එක දවසක්. ඉතින් කොහොමද උන්වහන්සේට ආදරය කරන්න ඔබ පෙළඹෙන්නේ? මම පෙළඹෙන්නේ. මේවා තමයි අපියෙන් අහන්න ඕන ප්‍රශ්න. උන්වහන්සේත් එක්ක හැසිරෙන්න, උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න අපිට සතියේ ඒ තියෙන දවස් 7ෙම අපිට එක දවසයි අපිට තියෙන්නේ. අනිත් දවස් 6ම මොනවද? අපේ කාර්යබහුල ජීවිතය නිසා අපිට උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න හැකියාවක් නැහැ. ඉතින් කොහොමද අපි උන්වහන්සේට ප්‍රේම කරන්න ඉගෙන ගන්නේ? අපි පැහැදිලිව දන්නවා දෙන්නෙක් අතර තියෙන ප්‍රේමය වැඩි වෙන්නේ ආශ්‍රය කරන තරමට, මුණ ගැහෙන තරමට. අපි ඒක පැහැදිලිව දන්නද? එතකොට මේ කාරණේම දෙවියන් වහන්සේටත් අදාළයි. ඒකයි මෙතන කියන්නේ අපි ඔබට මගේ ඔබගේ තෘෂ්ණාවන් අතහරින්න හැකියාවක් ලැබෙන්නේ මොනවා කළොත්? උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය ස්ථීර කරගත්, නැත්නම් ශක්තිමත් කරගත්තොත් පමණයි. ඒ නැසයි ඔබට ආරාධනා කරන්නේ දිනපතාම දවසේ සිතවිලි වලට ඊළඟට යාඥාවෙන් යුක්ත උන්වහන්සේත් එක්ක මේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්නතේ කියලා. එහෙම වුණොත් පමණයි ඔබට ඕනෑම කැපකිරීමක් උන්වහන්සේ වෙනුවෙන් කරන්න ඔබ පොළඹවන ලබන්නේ. ඔබ තුලේ ආශාව, ඕනෑකම, උනන්දු ඇති කරන්නේ අන්න ඒ දේ. එහෙම නැතුව ක්‍රිස්තියානි නාමයේ දරුවට ඔබ කොච්චර කිව්වත් ඔබ උන්වහන්සේට ප්‍රේම කරනවායි කියලා එතන ඔබගේ ජීවිතය තුළින් ඔබ පෙන්වන්නේ නැත්නම් ඒක සම්පූර්ණ නැති බව අපි තේරුම් ගන්න ඕන. බලන්න මෙන්න දේව බය සහ ප්‍රේම කිරීම කියන කාරණා කොයි විදිහටද යන්නේ කියන කාරණා දෙක. ඊළඟට ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයටත් සිතටත් කැමති දේ කරමින් ස්වභාවයෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටිමු. හොඳට මතක තියාගන්න ඕන. අපි මේ ක්‍රිස්තියානි නාමයේ දරුවට අපි හොයලා බලන්න ඕන අප තුළ මේ දේව භය නැත්තම් උන්වහන්සේට ප්‍රේම කිරීම තිබෙනවාද කියන කාරණේ.
ක්‍රිස්තියානි නාමයේ දරන්නා බොහෝ දෙනෙක් උන්වහන්සේගේ පැමිණීමේ දරුවේ දවසේදී අය උදහසේ දරු දේව දරුකම නාමිකව ලබාගෙන හිටියට එයා උදහසට දෙවියන් වහන්සේගේ උදහසට පාත්‍ර වන බව පැහැදිලිව මතෙව් 7:21 සඳහන් කරනවා. දේව නාමයේ දරාගෙන ඒ වචනේ කියනවා දේව භක්තියේ වේශය දරගන්න. එයි බලය පා කරන්නයි වයින්ට යනවායි කියන කාරණා. උන්වහන්සේගේ නාමයේ දරාගෙන උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමැත්ත ප්‍රතික්ෂේප කරනවා. බොහෝ දෙනෙක් හින්ට යනවා උන්වහන්සේගේ පැමිණීම. මේක තාම බාහනක தත්ත්වයක්. උදරා ගන්න. නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක් මම කියන්නේ 4 වෙනි පදේ. ඒක පේත්‍රස්ගේ සමායන එපිසෝපතේ 2 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ. නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක් අපට ප්‍රේම කළා වූ තමන් වහන්සේගේ මහත් ප්‍රේමයෙන් අපගේ වරද කරන කොටගෙන අප මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්. අන්න අනුග්‍රහයන තැන ඊළඟට කියනවා උන්වහන්සේ සමග අප නැගිටුවා ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවලට උන්වහන්සේ සමග අප හිඳුසේක. දැන් අපි ස්වර්ගීකේ දෙවචනේ කියනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් නැවිල්ලක් කියලා. උන්වහන්සේ අපි ගලම් කර තරන් වහන්සේ නිකොදෙමුස්ට කියනවා නුඹ අලුතෙන් ඉපදෙන්න ඕනේ කියලා. මෙන්න අලුත් අපව නැගිටුවා ක්‍රිස්තුස් වහන්සේ සමග අපව නැගිටුවා වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ අප හිඳෙව්වා. අප ස්වර්ගීකයන් කළා. එහෙමනම් ඔබගේ නාගරිකත්වයේ ස්වර්ගයේ නම් මගේ නාගරිකත්වයේ ස්වර්ගයේ නම් ඔබ ස්වර්ගීකයෙක් නම් මොකද කරන්න ඕනේ? එසේ කලේ ක්‍රිස්තුස් ඇයි එහෙම කලේ? ඇයි ඔබට ඔබ අනුග්‍රහයෙන් ගලවනු ලැබෙවි? ඔබට ඒ ස්වර්ගීක නාගරිකත්වයේ දුන්නේ ඇයි? ඒ අනුග්‍රහය ඔබට දී තිබෙන්නේ ඇයි? ඒ කරුණාව ඔබට දී තිබෙන්නේ ඇයි? ඊට පස්සේ කියන එහෙම කලේ ඇයි කියලා. එසේ කලේ ක්‍රිස්තුස් වහන්සේ තුළ අප කෙරෙහි යත්තා වූ කරුණාවන්තකම නිසා තමන් වහන්සේගේ අනුග්‍රහය ඊතා මහත් සම්පත පැමිණෙනා වූ කාලවලදී පෙන්වන පිණිස. උන්වහන්සේ ඒ දේ ඔබටත් මටත් පෙන්වලා තිබෙනවා. මග්නසාද ඇදහිල්ල කරන කොටගෙන අපි ඒ අනුග්‍රහයෙන් ඔබලා ගැලවී සිටිනවා විය. දැන් බලමු මොකද කියන්නේ කියලා ඊළඟ කාරණේ. ගැලවී සිටින අපි ඒ උන්වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන ගැලවී සිටින අපි තුල මොනවද ඇති වෙන්න ඕන? දේව භය සහ ප්‍රේම කිරීම ඇති වෙන්න ඕන. බලන්න හරි ලස්සනට සුදු පවුල් තමයි කතා කරන්න හැටි. එය නොබලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවේ කිසිවෙක් පාරට්ටු කරගන්න පිණිස එක ක්‍රියාවලින් නොවේ. අපිට ක්‍රියාතුලින් ගැලීම ලබා ගන්නට බෑ. උන්වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන තමයි ඒ ගැලවීම ඔබටත් මට දී තිබෙන්නේ. දැන් හොඳට අහගන්න ඊළඟ පදේ. 10 වෙනි පදේ. මන්නසාද අපි වනාහි අන්න ඔබවත් මාවත් ස්වර්ගීකේ කරපු බව මෙතනදී කතා කළා. ඔබවත් මාවත් ඔබට මට ස්වර්ගීක නාගරිකත්වයේ දී තිබෙන බව ඒ අනුග්‍රහය කරන කොටගෙන මොකද ඒ අනුග්‍රහය උන්වහන්සේ ඔබටත් මට දැක්වව අනුග්‍රහය නොවේ නම් ඔබටත් මටත් මගේ බලය මගේ ශක්තිය මගේ ක්‍රියා කරන කොටගෙන ඒ නාගරිකත්වය උරුම කරගන්න බැරි බව තමයි සුදෝ පවුල් තමයි මෙතන කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේගේ අනුග්‍රහය කරුණාව කරන කොටගෙන ඔබටත් මටත් ඒ නාගරිකත්වය දීලා තිබෙනවා. ඒ නාගරිකත්වයේ ක්‍රියා තුලින් නොවේ. ඒ නාගරිකත්වය ලැබුවා අපි ඊට පස්සේ මොකද කරන්න ඕනේ? 10 වෙනි පදේ කියනවා මග්නසද අපවනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේ තුල මවුණු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයේ සිටින ඔබවත් මාවත් අලුත් නැවිල්ලක් කරලා තිබෙන්නේ මොනවද කියන පිණිසද? යහපත් ක්‍රියා කරන පිණිස. මොනවද කරන පිණිසද? යහපත් ක්‍රියා කරන පිණිස ඔබවත් මාවත් උන්වහන්සේ මාවලා තියෙනවා. අලුත් නැවිල්ලක් කරලා තිබෙනවා. යහපත නපුර දැනගන්නේ කොහෙන්ද? යහපත නපුර දැනගන්නේ කොහෙන්ද? මේ වචනේ කියනවා මොනවද පැහැදිලිව? පාපේ නම් නොපනත්කමේ. පනත් කඩ කිරීම තමයි නපුර වෙන්නේ. පනත් වලට කීකරුව ජීවත් වීම තමයි උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වුණා නම් මොනවද වෙන්නේ දැන්? ආදම් සහයවට උන්වහන්සේගේ ආඥාවට කීකරුව ජීවත් වුණා නම් ඔවුන් ඒ ආශිර්වාද ලබනවා. ඔවුන් පාපය කරපු නිසා ඔවුන් විතර මොකද ඇති වෙන්නේ? නපුර ඇතුල් නපුරා ඇතුල් අමතක කරන්නට එපා. ඊළඟට කියනවා ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේවා කලින්
සූදානම් කරසේක. අද ගොඩාක් දෙනෙක් ශුද්ධ ලියවිල්ල තමන්ගේ විනාශයට පෙරලගෙන තිබෙනවා. ශුද්ධෝ පාවුල්තුමාගේ ලියවිලි පේත්‍රස්තුමා පැහැදිලිව කියනවා කොයි ආකාරයෙන්ද මේ තමන්ගේ වාසියට තමන්ට ඕනම දෙයක් කන්නට බොන්නට අඳින්නට බලදින්නට නැත්තම් ඕන ජීවිතයක් ගත කරන්නට පුළුවන් වන පිණිස තමන්ගේ තෘෂ්ණාවන් පිනවන පිණිස තමන්ගේ ආශාවන් සම්පූර්ණ කරගන්න පිණිස ශුද්ධ ලියවිලි ශුද්ධ වූ පාවුල්තුමාගේ ලියවිලි අද ක්‍රිස්තියානිය පාවිච්චි කරන්නව ආකාරය අපි දකිනවා. දේවචනයේ පැහැදිලිව කියනවා ඒ අය උන්වහන්සේගේ උදහසේ දවසට ඒ උදහස රැස් කරගන්නවායි කියන කාරණා. ඒ නිසා අපි මේ දේව භය අප තුළ ඇති වෙන්න ඕනේ. ඇයි ඒකට හේතුව වෙන්නේ? අපි දෙවියන්වහන්සේට ඇයි අපි ඒ ගෞරවාන්විත බය දෙන්න ඕනේ? අපිට බැරි වුණු දේ, අපිට නොහැකි වුණු දේ උන්වහන්සේ කළා. ඔබවත් මාවත් නැවත ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඔබටත් මටත් නැති වුණා වූ අහිමි වුණා වූ නාගරිකත්වය ස්වර්ගීකත්වය ඔබටත් මටත් දී තිබෙනවා. එහෙමනම් ඔබගෙත් මගේ යුතුයකම මොකද්ද? උන්වහන්සේට බය වීම. මේ දේ නොවේද? එල්දරෝපතේ 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දූතයාගේ පණිවිඩය කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දීපන්. විනිශ්චය කිරීගෙන යනවා. අහසත් පොළොවත් මොහොතත් පැව් තරන් වහන්සේට උන්වහන්සේගේ පැවීමේ ස්මාරකයේ දවසේදී নমස්කාර කරන්නට එන්නේ කියන කාරණේ. දේව බය නැති කෙනා දේව බය ඔබ තුල මා තුල ඇති වෙන්න නම් උන්වහන්සේගේ මේ උන්වහන්සේත් එක්ක තියෙන මේ ආදරණීය සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න තරමට ඔබ තුල මා තුල මේ දේව බය කියන දේ ඇති වෙනවා. උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වෙන්න ඔබ තුල ආශාව ඕනෑකම උනන්දුව පෙළඹවීම ඇති වෙනවා. දේව බය හිතේ නැති කෙනා එඩිතරව පව් කරන්නට පෙළඹෙනවා. ආඥා කඩ කරන්න පෙළඹෙනවා. ඒ නිසා මේ කාරණේ ඔබ තේරුම් ගන්නට ඕන. ප්‍රේම කිරීමේ එන්නේ මේ දේව බයත් එක්ක. අපේ දෙමාපියන්ට අපි තියෙන ඒ බය නැත්තම් දෙමාපියන්ට තිබෙන බය ගෞරවාන්විත බය. කොහොමද අපි පෙන්නේ? අපි ක්‍රියාවෙන් පෙන්නන එයාට ප්‍රේම කිරීම තුළින් එයාට ඒ බය පක්ෂපාතිකම අපි පෙන්නනවා. අපේ සහෝදර සහෝදරි මේ කාරණේ අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. උන්වහන්සේ අපිට මේ සුදු පණිවිඩය දී තිබෙන බැවින් අපි උන්වහන්සේට මොනතරම් ස්තුතිවන්ත වෙන්නට ඕනද? උන්වහන්සේ මේ උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ අපිට උන්වහන්සේ පෙන්වලා තිබෙනවා. අපි මේ දේව බය සහ ප්‍රේමය කියන කාරණා දෙකම අපේ ජීවිතය තුළ සම්පූර්ණ කරගන්නට ඕන. අපි අද දවසේ ඉගෙන ගත්ත ඇයි අපි උන්වහන්සේට බයවිත් කියන කාරණේ. අපි කල්පනා කරලා බලන්න ඕනේ ඇයි උන්වහන්සේට අපි ප්‍රේම කළ යුත්තේ? ඇයි අපි උන්වහන්සේට ප්‍රේම කළ යුත්තේ? පළමුව උන්වහන්සේ අපට ප්‍රේම කරපු නිසා. මේ කාරණේ අපිට උන්වහන්සේ පැහැදිලිව දේව වචනේ පෙන්ලා දී තිබෙනවා. උන්වහන්සේ මොනතරම් ප්‍රේමයක්. ඒක යෝහන් පුතේ 4 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කතා කරන අපි ප්‍රේම කරන්නේ උන්වහන්සේ පළමු කොට අපට ප්‍රේම කළ නිසාය. උන්වහන්සේ දායිස්රායල් සෙනගට ඒ දේම කරලා ඒ ආදරණීය ප්‍රේමය උන්ට පෙන්නලා උන්වහන්සේ කියනවා මට ප්‍රේම කරන්තේ කියලා. මොකද මේ ප්‍රේමයේ තිබෙන තැන උන්වහන්සේ සූදානම් ඔබ ආරක්ෂා කරන්න. ඔබේ අවශ්‍යතාවයන් සපයා දෙන්න. ඔබ උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වෙනකොට ඒකනේ දේවචනේ අපිට ඒ ඊශ්‍රායල් වලට බලන්න කීකරුකමේ ආශිර්වාද. අකීකරුකමේ ශාප. මේක අපි තේරුම් ගන්නට ඕන. කීකරුකමේ ආශිර්වාද සහ අකීකරුකමේ ශාප. උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වෙනකොට මොනවද වුන් නුරුම කරගත්තේ? ඔව් නුරුම කරගත්ත ඒ ආශිර්වාද නුරුම කරගත්තා. උන්වහන්සේගේ ආඥාවන්ට අකීකරුව ජීවත් වෙනකොට ඔවුන් අකීකරුකමේ ශාප හිමි කරගත්තා. අන්තිමට ජාතියක් හැටියට ඔවුන් සම්පූර්ණයෙන්ම එපාම කරලා නැත්තම් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. නමුත් ඒත් උන්වහන්සේ උන්ට පෞද්ගලිකව නැවත ගැලවීම ලබා ගන්න පිණිස ජාතියක් හැටියට නොවේ. ඔවුන්ට අවස්ථා දුන්නා වූ අවස්ථා ගැන අපි අනාගත වාක්‍ය තුල අපි ඉගෙන ගත්තා. නමුත් පෞද්ගලිකව මොකද දැන් ක්‍රිස්තුස් වහන්සේව පැලඳගත් අය තමයි ඒ දේව දරුකම. ඔබට මතකයිද ගලාතිපතිය පැහැදිලිව කතා කරනවා. ඒ දේව දරුකම දැන් දීලා තිබෙන්නේ ජාතියවත් දේශයවත්වත් පදනම් කරගෙන නොවේ.
අලුගිස්මේ ජීවත් වෙනා සියලු දෙනාට දී තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේව පැළඳ ගැනීම මත. ඒක අපි තේරුම් ගන්නට ඕන. අපිට මතක ඇති. ගාධිපති පැහැදිලිව කතා කරනවා. ඒ දේව දරුකම දීලා තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේව පැළඳ ගැනීම මත. ක්‍රිස්තුස් වහන්සේව පැළඳගත් කෙනා උන්වහන්සේ ශුද්ධ ශ්‍රීනාක් වෙන උන්වහන්සේගේ යොහන් පොතේ කතා කරනවා පැහැදිලිවම 13 වෙනි පරිච්ඡේදයේ ඊළඟට 15 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ උන්වහන්සේ හැසිරුණාක් වෙන හැසිරෙන්න ඕනේ කියන කාරණේ. උන්වහන්සේ කියනවා මම මගේ පියාණන් වහන්සේගේ ආඥා යොහන් 15 වෙනි පරිච්ඡේදයේ මගේ පියාණන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට ඒ තුළ පැවතුනා වූ ආකාරයටම නොබලාත් ඒ ආඥාවල පැවතෙන්න ඕනේ කියන කාරණා. දෙවියන් වහන්සේ වෙන දෙයක් ඔබෙන් මගෙන් ඉල්ලන්නේ නැහැ. ඔබගෙන් මගෙන් ඉල්ලන්නේ කීකරුකම. උන්වහන්සේට ආදරය කිරීම. ඒ ආදරයේ ක්‍රියාවෙන් උඹලා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥා ආරක්ෂා කරන්න. මේ කාරණේ. මොකද උන්වහන්සේගේ ප්‍රේමය අපිට දක්වලා තිබෙනවා නොසෑහෙන. උන්වහන්සේ වරත් මට පුදුමාකාර ආදරයක ජීවිත පරිත්‍යාග ජීවිතය දෙන්න තරම් උන්වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කළා. ඒ නිසා නේද ඔබට නැවත අහිමි වුණා වූ ඒ ස්වර්ගීක නාගරිකත්වයේ ඒ ස්වර්ගීක ඒ පුරවැසිභාවය නැවතත් ඔබට මටත් ලැබී තිබෙන්නේ. උන්වහන්සේ බැම්මන කැපකිරීම මෙතරම් කැපකිරීමක් කරලා ඔබගේ මගේ ප්‍රතිචාරය කොයි ආකාරයෙන්ද? ඔබගෙන් මගෙන් උන්වහන්සේට නමස්කාර කරන්නට එන්නේ කියලා ඉල්ලනකොට අනේ ඊට වැඩිය මට මගේ අවශ්‍යතාවයන් මගේ ඕනෑකම් මට වටිනවා. ඒවා කරගෙන මම ඔබ වහන්සේට ප්‍රේම කරන්නම්. එහෙම ප්‍රේමයක් උන්වහන්සේ ඉල්ලන්නේ නැහැ. උන්වහන්සේ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට ඔබටත් මට හැකියාවක් තිබෙනවා. බලන්න ද්විතීය කතාව පුරාම මොනවද උන්වහන්සේ කියන්නේ? ද්විතීය කතාව 5:10 මට ප්‍රේම කරමින් මගේ ආඥා ආරක්ෂා කරන්න. ද්විතීය කතාව 7:9 උන්වහන්සේ කියන උන්වහන්සේ ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්න. ද්විතීය කතාව 10:12 උන්වහන්සේ ප්‍රේම කිරීමත් නුඹේ ස්වාමීන් වහන්සේ නුඹේ මුළු සිතින්ද නුඹේ ආත්මයෙන් සේවය කිරීම. ද්විතීය කතාව 11:1 එබැවින් නුඹේ දේව ස්වාමීන් වහන්සේ ප්‍රේම කරමින් උන්වහන්සේගේ නියමයන්ද පනන්ද විනිශ්චයන්ද ආඥාද නිතර පවත්වන්න. මේ දේ තමයි ආබ්‍රහම් කළේ. ආබ්‍රහම්ට කතා කරලා දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ආබ්‍රහම් මගේ ආඥා මගේ නියමයන් පවත්වම කීකරුවන කෙනෙක් හැටියට කතා කරනවා. ගොඩක් අය ඉතින් තියාගෙන ඉන්නේ මේ ආඥා එදා ඊශ්‍රායල් වලට දුන්න දේවල් එතනින් තමයි පටන් ගන්න කියලා. නෑ දයාපර සහෝදර සහෝදරිය. උන්වහන්සේ කීකරුකම එදා එද නොවනේ සිට අද දක්වා උන්වහන්සේ බලාපොරොත්තු වෙන උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වීම. එදා ආදම් සයවට දුන්න ආඥාව කීකරුණාද? නැහැ. කීකරුනේ නැහැ. කියලා බලන්න උත්පත්තිපද හොඳ S2 කරලා කියලා බලන්න. කන් දෙක අරගෙන S2 කරලා කියලා බලද්දී ඔබට ඒ ආඥාව තුල මේ ආඥා දසේ සොයාගන්නට හැකියාවක් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් පරණ ගිවිසුමේ ඊසාසනගෙන් ඉල්ලපු දේ නොවන අලුත් ගිවිසුමේ යොහන් 14 වෙනි පරිච්ඡේදය ඉල්ලා තිබෙනවා. මම කියවන්න කැමතියි. යොහන් 14 වෙනි පරිච්ඡේදය මම කියවන්න. මොකද 14 වෙනි පරිච්ඡේදය පැහැදිලිව දැන් මේ කියපු දේම මට ප්‍රේම කරමින් මගේ ආඥා ආරක්ෂා කරන්න. යොහන් 14:15 කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥා ආරක්ෂා කරන්න. මේ පරණ ගිවිසුමේ නෙවෙයි. මේ අලුත් ගිවිසුමේ. අපේ සහෝදර සහෝදරිය බලන්න මොනතරම් මුලාවකට නැත්නම් මොනතරම් මිත්‍යාවකට අද ක්‍රිස්තියානි අය හසු වී තිබෙනවද කියන කාරණේ. පරණ ගිවිසුමේ ඉල්ලපු දෙයමයි උන්වහන්සේ අලුත් ගිවිසුමේ ඉල්ලන්නේ ඔබගෙන් මගෙන්. ඇයි අපි මේ විදිහට කරන්නේ උන්වහන්සේට? බලන්න 21 වෙනි පදේ යමෙක් මගේ ආඥා පිළිගෙන ආරක්ෂා කෙරේද ඊට පස්සේ මොකද කියන්නේ? මට ප්‍රේම කරන්නේ හුයි. පරණ ගිවිසුමේ ඉල්ලපු දෙයමයි. වෙන කිසි දෙයක් නෙවෙයි. බලන්න 15 වෙනි පරිච්ඡේදයේ යොහන් 15 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ මම මගේ පියාණන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට උන්වහන්සේගේ ප්‍රේමයේ යම්සේ පවතීද නුඹලා මගේ ආඥා ආරක්ෂා කරනව නම් මගේ ප්‍රේමයේ පවතිනවා. පේනවද ප්‍රේමයේ ආඥාව පරණ ගිවිසුමේ වගේම උන්වහන්සේ අලුත් ගිවිසුමේ ඔබට මට දී තිබෙන්නේ. ඔබට තේරෙන්නට ඕන අද මිනිස්සු මොනතරම් උන්වහන්සේට අපහාසයක් උන්වහන්සේට අගෞරව කරනවාද කියන කාර්යය ක්‍රිස්තියානි නාමය දරාගෙන
උන්වහන්සේට අගෞරව කිරීම මොනතරම් උන්වහන්සේ වේදනාවට උන්වහන්සේව දුකට පත් කරනවද කියන කාරණේ. අපි උන්වහන්සේගේ ආඥා පවත්වන්නට ඕනේ කොහොමද? ඒ පාත්‍තිම පිළිබඳව අපිට පැහැදිලිව අපි මේ පළවෙනි පාඩේ තුලින් අපි කතා කරා. විශේෂයෙන් මේ ආඥා 10 ගැන අලුත් ගිවිසුමේදී කතා කරනකොට ගොඩාක් අය කියන දේ තමයි 52යි දීලා තියෙන්නේ. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ අසල්වැසියාට ප්‍රේම කිරීම. මොකද ඒ කාරණේ අපිට දේව වචනේ අපි දැන් මේ කාරණේ අපි ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේට ප්‍රේම කර යුතු ආකාරය කොහොමද? නුඹේ මුළු සිතින්, නුඹේ මුළු ආත්මෙන් සහ නුඹේ මුළු බුද්ධියෙන් කියන කාරණේ අපි පාඩම පටන් ගන්නේදී අපි ඉගෙන ගත්තා. ඔබගේ අවධානය යොමු කරනවා මම විශේෂයෙන් ඒ මාර්ගය පොතේ 12 වෙනි පරිච්ඡේදයට ඒ තනදී හර ලස්සන්ට යේසුස් වහන්සේ විස්තර කරනවා මේ 52 තුල කොයි ආකාරයෙන්ද ඒ අනිත් 54 සහ නැත්නම් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම සහ අසල්වැසියාට මනුෂ්‍යයාට ප්‍රේම කිරීම පිළිබඳව කාරණේ මම කියවන්නේ මාර්ක් 12 වෙනි පරිච්ඡේදයේ 28 ඉඳලා ඉද කියවොත් එතන ප්‍රධාන ආඥාව මොකක්ද කියලා අහනවා. එවිට ලියන්නෙක්ගෙන් එක්කෙනෙක් ඇවිත් ඔවුන් එකතුව ප්‍රශ්න විචාරනවා ආසා උන්වහන්සේ මනසේ ඔවුන්ට පිළිතුරු දුන් බව දැන උන්වහන්සේ මනසේ ඔවුන්ට පිළිතුරු දුන් බව දැන සීල ආඥාවලින් කොයි එක ප්‍රධානදයි උන්වහන්සේකින් ඇසුවේ. උන්වහන්සේ උත්තර දෙමින් ප්‍රධාන එක නම් අහෝ ඊශ්‍රායල් අසාපන්න අපේ දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ මෙන්න දීතේ කතාව පොතේ දුන්නා වූ කාරණේ කන්නවා මෙතනදී උන්වහන්සේ එකම දෙවියන් වහන්සේ නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දේව ස්වාමීන් වහන්සේ ප්‍රේම කරපන්න යන එකය. ඔබට පේනවා ඇති. ඒ එක තුල ඔබට පළවෙනි 54 කොයි ආකාරයෙන්ද අන්තර්ගත වෙලා තිබෙන්නේ කියන කාරණේ. දෙවෙනි ආඥාව නම් නුඹට වෙන්න ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න යනුයි. මේවට වඩා උතුම්මාන් කිසි ආඥාවක් නැතයි කීසේක. දැන් ඔබට පේනවා උන්වහන්සේ අර දස ආඥාව හර ලස්සනට සාරාංශ කරලා පළවෙනි ආඥාව දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම, ඊළඟට ඊතුරු ආඥා 6 අසල්වාසියාට ප්‍රේම කිරීම පිළිබඳව කතා කරේ. මේක හරියට පරිසරය තේරුම් ගත්ත බලන්න ඊට පස්සේ ਉਹ කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ කියන එවිට ලියන්න කතා කරලා කියනවා එවිට ලියන්න ආචාර්යින් වහන්සේ සැබවින් උන්වහන්සේ එකම දෙවියන් වහන්සේ ඔබ හරි ලෙස කීයේය. උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැත. කොයිද ලියලා තියෙන්නේ? දස ආඥාවතේ. මා හැර අන් දෙවුරුන් තට ඇතුව නොසිට. ඔබට පේනවද උන්වහන්සේ කිව්වා ඒ ආඥාව ඒ ලියන්න හරියට තේරුම් අරගෙන අපිට මේ මොන ආඥාව ගැනද කතා කරන්නේ කියලා ඔහුම සාක්ෂි දරනවා. ඊට පස්සේ කියනවා වෙන කෙනෙක් නැත නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ඥාණයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද තමාට උන්වහන්සේට ප්‍රේම කිරීමවත් තමාට මෙන් තමගේ අසල්වැසියට ප්‍රේම කිරීමවත් වඩා මුළු ප්‍රේම කිරීමත් මුළු දවන පූජාවට හා යාග පූජාවට වඩා උතුම් යයි කියේ. අපේ සහෝදර සහෝදරිය උන්වහන්සේ ඔබටත් මටත් කළ යුතු දේ පෙන්වා දී තිබෙනවා. උන්වහන්සේ ඒ දේ කරලා උන්වහන්සේ බඳුන් මගුලක් ඉල්ලනවා. මොකද්ද? උන්වහන්සේට ප්‍රේම කිරීම. ප්‍රේමය පෙන්වන්නට ඕන. කොහොමද? උන්වහන්සේ කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥාවන් කීකරව ජීවත් වෙන්න ඕනේ කියන එක. ඒ තුලින් තමයි උන්වහන්සේට අපි දක්වන ප්‍රේමය පෙන්වන්නේ. ඒ නිසා උන්වහන්සේ දවසේදී අපිට කතා කළා කීකරුකමේ දරුවන් හැටියට කීකරුකමේ ආත්මයෙන් යුක්තව අපේ දුර්ලභකම හදාගෙන උන්වහන්සේ අපේ නිල්ලන දේ අපි උන්වහන්සේට දීලා උන්වහන්සේගේ ඒ ප්‍රේමය උන්වහන්සේ වෙනුවෙන් පෙන්වනකොට උන්වහන්සේ සෝදානම් මොනවා කරන්නද? උන්වහන්සේ ආදරයෙන් යුක්තව ඔබවත් මවත් වළඳ ගන්නට. එසේ කරට උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.